සියල්ස පිරිසී අයිබේ. Style your body, style your mind. Perry Allen. සෙනෙහසේ නිවහන වැඩුණු පවුලක අභිමාන. නමෝ බුද්ධාය. ඔබ නොයිවසිල්ලෙන් බලාගෙන හිටපු සෙනෙහසේ නිවහන ආරම්භ කරන්නයි මේ සූදානම් වෙන්නේ. අද දවසේදී අපේ සෙනෙහසේ නිවහන බොහොම සුවිශේෂී තැනක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් හැමදාමත් අපේ සෙනෙහසේ නිවහනට පැමිණෙන්නේ බොහොම අභිමානවත් වැඩුණු පවුල්. ඉතින් අද දවසේදී ඊටමත් සුවිශේෂී වූ පවුලක් තමයි අපිත් එක්ක එකතු වෙන්නේ. ඔව්. ජීවිතය කියලා කියන්නේ හරි පුදුම දෙයක්. බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මනුෂ්‍යාත්මයක් නම් ලැබෙන්නේ කන කැස් බෑව වියසිතුරෙන් අහස බලනවා වගේ. ඒ තරමටම දුර්ලභයි මිනිස් ජීවිතයක් ලබා ගැනීම. මේ උත්තරීතර මනුෂ්‍ය ආත්මය ලබා ගත්තට පස්සේ ඒ මනුෂ්‍ය ආත්මයට අර්ථයක් ලබා දීලා ඒ මනුෂ්‍ය ආත්මය තුළට ඇත්තටම ආදරෙන් සෙනෙහසින් සේවය කරලා ජාතියට රටට දෑයට මේ මහ පොළොවට බරක් නැතුව මිය දෙන්න පුළුවන් වෙනවා නම් කාට හරි ඒක තමයි අපිට ලබා ගන්න පුළුවන් උත්තරීතරම සැපත. හුස්ම යන වෙලාවේදී අවසන් හුස්ම නිදහසේ පිට කරන්න අභිමාණයෙන් පිට කරන්න අපිට පුළුවන් නම් ඒක තමයි මනුෂ්‍ය ජීවිතයක වටිනාම ඵලය කියලා මම හිතන්නේ. ඒ වගේම මේ වර්තමාන සමාජය තුළ වර්තමාන ආහාර සෞඛ්‍ය මේ හැම දෙයක් ඇතුළෙම මිනිස්සුන්ගේ ජීවිතයේ වටිනාකම මෙන්ම වයසද එන්න අඩු වෙලා තියෙනවා. ඒත් අපිට පුළුවන් නම් වයස අවුරුදු 90ක් විතර නිරුපද්‍රිතව ජීවිතය ගෙවන්න. 90ත් මදි වගේ. 100ක් විතර ඉසේකෙත්මක්වත් හැදෙන්නේ නැතුව 101ක් විතර 101ට 103ක් ජීවත් වෙච්චි ආදරණීය ගෞරවනීය රත්තරන් අම්ම කෙනෙක්ගේ උත්තුංග මෙහෙවරට කෘතගුණ පුදන අභිමානය පුද කරන ගෞරවනීය උත්තමාචාර වැඩසටහනක් ලෙසයි මේ වැඩසටහන අපිට හඳුන්වා දෙන්නට පුළුවන් වෙන්නේ. නාරම්මල බාලම්ම කියලා කිව්වොත් මුළු රටම දන්නවා. ඒ රත්තරන් බාලම්මත් එක්ක තමයි මේ ආදරණීය දරු මුණුපුරු හැමෝම එකතු කරගෙන අද මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න සූදානම් වන්නේ. මේ බාලම්මා අවුරුදු 103ක් ජීවිතේ අරුත්බරව ශක්තිමත්ව ගෙවන අම්මා කෙනෙක්. අපි ප්‍රාර්ථනා කරනවා 120ට 220ක් ආයුරක්කන්තු ආවඩා ආයුබෝ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි වැඩසටහන ආරම්භ කරනවා. ඔව් ඉතින් පේනවානේ අද අපේ සෙනෙහසේ නිවහන මේ මැදිරිය පිරීලා. මොකද අද ඉන්නේ අපිත් එක්ක ගොඩාක් අත්දැකීම් බෙදා ගන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ පවුලේ තියෙන මේ එකමුතු විශේෂයෙන්ම තමන්ගේ මේ ආදරණීය අම්මා ගැන කතා කරන්න පුළුවන්. ඊටමත් වටිනා පවුලක්. ඉතින් අපි අම්මත් එක්ක මුලින්ම කතා කරමුනේ. අපි වැඩි කතා කරන්නේ නැතු දැන් අපි අම්මත් එක්ක ඉක්මනට කතා කරන්න ඕනේ. අම්මේ මේ අම්මා ගැන වචන කියන්න අපේ ශබ්දකෝෂයේ මදි. ඒ තරමටම අම්මා උත්තරීතර කාන්තාවක්. මං හිතන විදිහට රූපවාහිනී නාලිකාවකින් ප්‍රථම වතාවට තමයි ජනගත වෙන්නේ අම්මව. අම්මා මෙච්චර උත්තරීතර කාන්තාවක් වෙලත් අපිත් එක්ක ඒකාත්මික වෙන්න මේ මැදිරියට එන්න ඔබතුමිය නිර්හංකාර වෙච්ච එක පිළිබඳව අපිට ගොඩාක් සතුටුයි. අපි ඊටමත් ආදරයෙන් යුක්තව සිහිපත් කරමින් පුංචි බණ්ඩ මැතිතුමා ගැනත් සිහිපත් කරගෙන ඔබතුමියගේ ජීවිතේ ගත කරපු විදිය පුංචි බණ්ඩ මැතිතුමා කොයි වගේ කෙනෙක්ද කියන එකත් කතා කරගෙනම අපේ කතාව ආරම්භ කරමු. පුංචි බණ්ඩ කියලා කියන්නේ ගමේ මැම්බර් මහත්තයානේ. මැම්බර් මහත්තයා වෙන්න ඉස්සෙල්ලා පුංචි බණ්ඩ මහත්තයා මොනිටර් ගුරුත් පදවියක් දරුවනේ. ඔන්න මේ එකවමත් එක කාලෙක මේ බාලම්මා පුංචි දැරිය ඉගෙන ගන්න ඉස්කෝලේට මොනිටර් ගුරු මහත්තයෙක් එනවා. එයා තමයි පුංචි බණ්ඩා.
මේ කොහොමද මේ ආදර අන්දරේ ආරම්භ වුණේ? අපට නෑදෑ වෙන කෙනෙක් වෙනවා. හ්ම්. මින්දලා දෙතුන් පොලකින් ආවා කතා කරන්න. හරි ගියේ නෑ. මං කැමති වුණේම නෑ. එක දවසක් මම වත්තේ දීපාංගලේ දීවනවා ඉන්නකොට මෙයා ආවා. ඉතින් ගෙදරට ඇවිත් කතා කරලා යනකොට මං කිව්වා තාත්තට එන්න කියන්නකෝ කියලා. එයාගේ. ඒ ගමනේ ඉතින් හා කියලා ගියා. ඒ ගිහින් අපේ මාමන්ඩි ඇවිත් මේ මගුල්ගේ දෙන්න කිව්වා. දැන් එතකොට ඇයි මේ අම්මගෙන් ඇවිල්ලා ඇහුවේ අම්මගේ දෙමව්පියෝගෙන් අහන්න තිබ්බට? දෙමව්පියන්ගෙන් අහුවෙත් නෑ කාගෙන් හැවෙන්නේ මං කීවේ මාමන්ඩි දෙන්න කියන්නේ කියලා. නෑ දැන් අම්මට එතකොට වයස අවුරුදු 14ක් විතර ඇතිනේ. එතකොට අම්මගේ තාත්තයි අම්මා හිටියද එතකොට? තාත්තා හිටියේ නෑනේ. නෑ අම්මා හිටියෙත් නෑ නේද? අම්මා හිටියෙත් නෑනේ. තාත්තා නැති උනේ මොනව හින්දාද? ඒ සංගියේ ඔය කෝලසන්නිය කියලා ලෙලක් තිබ්බා. කෝලසන්නිය. කෝලසන්නිය. ඒක හැදලා තාත්තා නැති වුණා. අම්මා අනික කවුරුද නැති වුණා. ඒකට ඉතින් මං විතරයි. ඊට පස්සේ අපේ අයියා කෙනෙක් කිරිමිටියන්සේ කියලා අයියා තමයි මං ඉතින් ඔය උසාවිය වලට කියන්නේ ඉඩම් බූදල්ලා. ඇයි ඉඩම් බූදල් වලට? බූදල්ලා. එතකොට ඉතින් මේ අපේ නෑන කෙනෙක් බූදලේ බලය ලැබුවා. ඉතින් එයා ඉතින් අපට ටිකක් අරියාදුවට පටන් ගත්තා. ඊට පස්සේ අම්මා තනි වුණා නේද? මං තනි වුණා. ඊට පස්සේ ඉතින් එයා ඉතින් දැන් කසාද දැන් එතකොට දැන් අම්මා ඉගෙන ගන්න ඉස්කෝලේ ගුරුතුමා නේද පුංචි බන්න මහත්තයා? ගුරුතුමා වුණාට ඉතින් එයා සරයි හරියට. දැන් ওই කොයි අවුරුද්දද අම්මා ඉපදෙන්නේ? 1918 නේද? 1918 ඔබතුමිය ඉපදෙන්නේ. එතකොට අවුරුදු 14කින් විවාහ යෝජනාවක් එනවා පුංචි බණ්ඩ මහත්තයාගේ. ඔව්. විවාහ වෙන්නේ කොහොමද? විවාහ මේ මාමණ්ඩි ඇවිල්ලා කතා කරලා දින නියම කරලා විවාහ වුණා. ඊට පස්සේ නැවතිලා හිටපු ගෙදරිමුත් ආයෙත් ප්‍රශ්න ඇති වෙන්න පටන් ගත්තා. ආයෙත් ප්‍රශ්න. දැන් අපි දෙන්නට ප්‍රශ්නද? කසාද බැන්දට මොකද ඉතින් දෙන්නට ප්‍රශ්න. ඊට පස්සේ ඉතින් අපි මොකද කෙරුවේ? ගමට යන් කියලා ඉතින් කතා කරගෙන ගියා. ඔය ගියා කියලා කියන්නේ කාටවත් කී ඉඳලා නෑ. රාත්‍රී හොර රහසෙන් පැනලා ගිහිල්ලා. ඔව් ඔව් ඔව්. ඈ? ඊට පන්දම් තුනක් යනවා. පාන්දර නැගිටලා ඊට පන්දම පත්තු කරගත්තා. පයින් යන්නේ. අතම ගන්නවා කියන්න තියෙනවා. ගිහින් ඉතින් මගට යනකොට එකක් තේරුණා එතනින් පත්තු කරගත්තා. අනික ඒක සෑහෙන හැතම 4-5 6ක් විතර යනකොට ඒක ඉවර වුණා. අනික ඉවර වෙනකොට ගෙදරට ගියා. මේ ගමනේ අර ඉටිපන්දන් තුනක ගමනක් කියලා කියනවනේ සමහරට මේ ගමනෙන් පස්සේ වෙන්නත් ඉටිපන්දන් තුනේ ගමන කියන කතාව හැදුනේ. මේ ඉටිපන්දන් තුනේ ගමනේ දිග කොච්චරද දන්නවද? කිලෝමීටර් 15කටත් වඩා වැඩි. කිලෝමීටර් 15ක් විතර දුර ඉටිපන්දන් 3ක් නිවෙනකොට ගමන් කරලත් ඉවරයි. මේ අම්මගේ ඒ තාත්තගේ තිබ්බ හයිය තමයි. එතකොට පළවෙනි දරුවා හම්බෙන්නේ? පළවෙනි දරුවා හම්බෙන්නේ එයාගේ ගමේ තමයි හම්බ වුනේ. එතකොට ඔබතුමීට වයස අවුරුදු 16යිලු නේ? 16යි. ඈ? එතකොට මේ දන්නවද බෝනේ? මේ අම්මයි තාත්තා දෙන්න එකතු වෙලා අර නෑනට අයිති වුණානේ මෙතුමියගේ බූදලේ. පොඩ්ඩක් නෙවෙයි. ගොඩින් අක්කර 20යි මඩින් අක්කර 15යි නේ? වෙන්නත් ඇතිලු. ගොඩින් අක්කර 20යි මඩින් අක්කර 15යි අර නෑනට අයිති වෙලා තිබ්බ බිතුමියගේ බූදලේ ආයතනයක් නඩු කියලා ගත්තානේ. ඒ බූදලෙන් කොටසක්ද මේ පූජා කරලා පන්සලක් හදලා? අක්කරයක් පූජා කරුවා. සාංගීත ඔප්පු ලියලා හන්දෑවේ. හන්දෑවේ වෙසක් මහයි දෙපොයේ දවසේ මම වට්ටාරන් යන්න යන ගමන් ගියා කන්තෝරුවට. ගිහින් අන්කලා ඒ ලේකම් මහත්තයාට කියලා සාංගීත ඔප්පු ලියුවා. මේ වට්ටාරන් යනවා කියලා කියන්නේ? වට්ටාරන් වන්දනාවේ ගියේ. වන්දනාවේ. වෙසක් මහයි දෙපොයේ දවසේ.
එතකොට මේ ඒ වෙනකොට ගමේ පන්සලක් තිබුණේ නැහැ නේද? නෑ නෑ. පන්සලක් තිබුණා ඒ වෙලෙන් 11. ඉතින් අපට වැහි වෙලාවට දානිය අරන් යන්න බෑ. ඇලවල් දෙකකින් එකක් වෙන්න ඕනේ. ඔව්. ඒ හන්ද මං කල්පනා කෙරුවා මං මෙහෙන් ළඟ හදා ගන්නවා පන්සලක් කියලා. බෝගහ පිටියේ පූර්වාරාම පන්සල කියලා නම දැම්මා. දැම්මා. සංගීත පොලියලා පූජා. දැන් මේ පන්සල හදපු කතන්දරයක් තියෙනවා හරි ලස්සන කතන්දරයක්. හදපු විදිහ නේද? හදපු විදිය. ඒ හදන්න සල්ලි හොයාගත්ත විදිය. දැන් වගේ සෝනිය සරගෙන ගියේ නෑ මිනිස්සු ළඟට ගිහිල්ලා කඩ මුදලාලි ළඟට ගිහිල්ලා සෝනිය එකක් දීලා ඉවරලා මුදලක් ගත්තේ නැහැ. මේ අය කරපු දේ බලන්න. අම්මේ සල්ලි හොයාගත්තේ කොහොමද මේ සමිතියෙන්? සමිතිය කියනවා. ඉතින් සමිතියකින් 7.2 එකතු කරන්නේ ඒක එහෙම එකතු කරන්නේ දුප්පත් ගම. ඔව්. ඉතින් ඒ හන්දා ওই වස් කාලේ කියනවානේ. වස් කාලේ වස් 3 මාසෙම වෙන්දේසි. වෙන්දේසි කියනවා. ඉතින් මං අර සිවිංචි කවර එකතු කරලා උයන් කවර හදලා ඒක නට දෙනවා. ඉතින් අර උයන් ඒ කියන්නේ සමිතිය සමාජිකවන්ට. ඔය සමාජිකවන්ට. ඉතින් ඔක්කොටම දුන්නාම අර උයන්න ගන්න එකෙන් හාල් මිටක් අරකට දානවා. දාලා අනිසාරේ ඒක පිරුණාම මට ගෙනත් දෙනවා. මම ඒක විකුණලා අර පන්සලේ වැඩ කරනවා. එහෙම කිව්වා. මේ ප්‍රායෝගික මිනිස්සුන්ගේ ප්‍රායෝගික අත්දැකීම් තේරෙනව නේද? දැන් අපි නම් පන්සලක් හදනවා කියලා කිව්ව ගාම ඇස් උඩ හිඳලා ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒවට ක්‍රම සහ විදි හොයාගත්තා. මේ සරල මිනිස්සුන්ගේ ජීවන රටාව, මේ අපේ සංස්කෘතිය, මේ අපේ සදාචාරය ගැන තමයි මේ අම්මා මේ කියන්නේ. අපි මේ වැඩසටහන ඇතුළෙමුත් මේ වපුරන්න හදන්නේ ඒක තමයි. අපි මේව ඔක්කොම අතෑරලා අපි මහා සංකීර්ණ ජන සමාජයකට මහා විස්තීර්ණ මහා විනාශකාරී මානසික මේ රටාවක ජීවත් වෙන්න පුරුදු වෙලා. මේ අම්මලා ගත කරපු ජීවිතෙත් එක්ක ඒගොල්ලෝ කට විතරක් නෙවෙයි ඒගොල්ලෝ වැඩත් පෙන්නවා. ඒගොල්ලෝ දරුවෝ හදලා පෙන්නවා. මේ රටට ආදරණීය වටිනා දරු සම්පත් බිහි කරා. ඒ විතරක් නෙවෙයි අම්මලා වචනෙන් වගේම ක්‍රියාවෙනුත් චර්යාවෙනුත් බොහොම ශික්ෂණයෙන් විනයෙන් ගෞරවනීය මිනිස්සු ජාතියක් බවට පත් වුණා. අම්මා එතකොට දැන් මේ තරම් ලොකු දරුවෝ පිරිසක් ඉන්නවනේ. දැන් ඒ දවස්වලම හිතුවද මම මෙච්චර දරුවෝ ප්‍රමාණයක් හදනවා මම පවුලේ තනි එක්කෙනා කියලා? කියලා. ඉතින් ඒ වුණාට ඉතින් මම බඩ වඳ කෙරුවේ නෑ. වඳ බේත් දීලා නෑ. ඔය අම්බෙච්චවා ඉතින් මම දුක් ඉඳගෙන දරුවෝ හැදුවා. මගේ ගෑනු ළමයා හම්බ වුණේ මම ඔය මහාරක මිස්ත්‍රිතාලේ හිටියා. ඒ ඉස්පිරිතාලේදී මම බය වුණා එළියට යනකොට. එතනින් බය වෙලා මට ඉතින් අර ළමයා හම්බෙන්නේ හේින්ද බැරි වුණා. ඒ ගන්න ගෙදර ඇවිදින් ඔය වෛද්‍ය පරිමාලනේ කියව කරලා මම කෙරුවා ළමයා එතනින් නැති වුණා. ඉතින් ඒ හන්දා ඉතින් ඒ ළමයා හදාගන්න බැරි වුණා. ඒ කියන්නේ දරුවෝ කී දෙනෙක්ද මේ අම්මයි? දරුවෝ 10 දෙනයි. දරුවෝ 10 දෙනෙක්. ගෑනු ළමයි 3 දෙනයි, පිරිමි ළමයි 7 දෙනයි. එතකොට පළවෙනිටම හම්බෙච්චි පිරිමි පුතා නැති වුණා තමයි ලොකු නේද? පුතා පුංචි ළමයි. ඔව් එයා අවුරුදු 70ක් එයා ජීවත් වෙලා මේ කියා. එතකොට මේ දැන් මෙම්බර් මහත්තයා එක්ක ගත කරපු ජීවිතේ හරි සුන්දර වෙන්න ඇතිනේ. සුන්දර වුණත් නැතත් ඉතින් කොහොම හරි කාගෙන හිටියා. ඇයි කාගෙන හිටියේ මොකද? කාගෙන හිටියයි. ඒ වුණාට ඉතින් එයා සරයි කියලා ඉතින් අපි අරියාදු කෙරේ නෑ මොකවත්. මොකද සරයි කියලා කියන්නේ? සරයි කියන්නේ ඉතින් උයමන පරක් වුණා නම් එහෙම ඉතින් එහෙම හරි සරයි. හැබැයි මෙම්බර් මහත්තයා මේ අමනු කීපයක වැඩ කරාලු නේද? ඔව් ඔව් ඒවත් කිව්වා. කුඹුරු පිටියල කිව්වා. ඉතින් අමනු කීයක් අමනු කීයක් විතර වැඩ කරාද? 5ක විතර. අමනු 5ක් විතර වැඩ කරා කියලා කියන්නේ ඉතින් ලේසි ඉතින් මහන්සියක්. මේගොල්ලෝ මේ ලොකු උනාට පස්සේ ඒගොල්ලෝ කරන්නේ යාමනේ කෙරුවේ. එයාට හොඳට මිනිස්සු එකතු වුණා. ආයේ ඔය දැන් වගේ කුලියට නෙමෙයි කයියටමයි එන්නේ. මට ඉතින් වියල ඇති වෙන්නේ. අනේ මයි කෙසේරම කෙරුවේ කයියට. කයිය කියලා කියන්නේ දැන් කයිය ගහන එකට නෙවෙයි. නගුලක් ගන්නවා, කෙවිසක් ගන්නවා එනවා හාන්න. අන්න එහෙම යාළුවෝ හිටියා යාගේ. ඉතින් එහෙම කරලා තමයි ඒගොල්ලෝ ඉතින් කරගත්තේ. මම කිව්වේ අම්මේ අපේ බලාගෙන ඉන්න අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට කයිය කියලා කිව්වේ දැන් අපි කයිය ගහන එකට නෙවෙයි. නෑ. ඒ කාලේ කයිය කිව්වේ මොකක්ද අම්මේ? ඒ
කට්ටිය එකතු වෙන එක තමයි කයිය කියන්නේ. කට්ටිය එකතු වෙලා සහයෝගයෙන් යුක්තව ඇවිල්ලා වැඩ කරනවා. කුඹුරු වැඩ කරනකොට මේ කොළ පාගනකොට ගොයන් කපනකොට පස් පෙරලෙන තැන ඉඳලා නෙළුමට එන්නෙත් කයියට නේද? හැම එකටම එන්නේ කයියට. කයියට. අත පහක් සල්ලි දීලා නම් කරලා නෑ මම කරලා නෑ එයා කරලත් නෑ. ඔව්. එතකොට දැන් යනවා යාළුවා ඇවිත් හානවා මං කණ්ඩ හදගසනවා. එතකොට අනිසරේ ඉතින් ඒ කරලා ඉවර වෙනකොට ඉතින් මෙතන ගාක් ඉතින් වැඩ කිල්ලා. ඔන්න දැන් අද අපිට ගොඩාක් දේවල් අම්මගෙන් ඉගෙන ගන්න පුළුවන්. මේක දැන් ඒ සුහදතාවය අපේ සංස්කෘතිය ඇතුළේ තිබ්බ සහජීවනයේ මේ හැමදේම ගැන මේ කතා කරන්නේ අම්මා. දැන් එතකොට තාත්තා එහෙම අමුණු ගානක් වැඩ කරලා එනකොට අම්මත් ඒවට එකට එක වැඩ කරනවා නේද? එහෙනම් ඉතින් කෑම වලට ගෙනියන්න ඕනේ. වෙලේ වැඩ කරනවා. එතකොට කම්සි වැඩ කරනවා කම්සට ගෙනියන්න ඕනේ. රෑ කම තුනක කොළපාගෙන රෑට. ඒ සංගලට කෑම ගෙනියන්න ඕනේ. එතකොට මේ දරුවෝ බලාගත්තේ කවුද? දරුවෝ බලාගත්තා ඉතින් කට්ටියම තමයි ඉතින්. ඔක්කොම එකට. එකට. දැන් මේ බාන්න ඒ පිට මිනිස්සු කියලා නෑ අපේ නෑදෑයෝ එනවා යාළු හිතවත්. හා. කුලියට නෙමෙයි කුලියට යන්නේ. මේ ඒරනේ. මේ අම්මත් එක්ක කතා කර කර ඉන්න ගිහිල්ලා ටිකටම ඕනනම් කතා කර කර හිටියා ඉන්න පුළුවන්. හැබැයි අපේ අනුග්‍රහක බවතුන් හිතනවා ඇති ඒ අය ගැන මතක් කරේවත් නැහැ කියලා. ඔව්. මේ වගේ විශේෂ අම්මා කෙනෙක් එක්ක කතා කරනකොට ඒක අපිට අතපසු වුණා කියලා මොකෝත්ම හිතන්න එපා. මොකද ඒ උත්තරීතර මෙහෙවර පිළිබඳව අපි අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. CIB shopping center අපිට දක්වන අනුග්‍රහක දායකත්වයේ ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා මේ වෙලාවේ. අනිවාර්යෙන්ම අපේ වැඩසටහනට ප්‍රධාන අනුග්‍රහක දායකත්වයේ සපයන CIB shopping center ජනජය වාසනා මේ දවස්වල පැවැත්වෙනවා. ඉතින් ඔබට පුළුවන් ඔක්තෝබර් 12 වෙනිදා සිට 25 වෙනිදා දක්වා CIB shopping center වෙතට ගියොත් තෝරාගත් භාණ්ඩ රැසකට 40%ක වට්ටමක් ලබා ගන්න. ඒ වගේම තමයි ඉදිරියට එන උත්සව කාලෙදී ඔබට අවශ්‍ය ඇඳුම් පැළඳුම් ගෘහ උපකරණ තිරරෙදි මේ හැම දෙයක්ම CIB shopping center වෙතින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අනිවාර්යෙන්ම CIB shopping center වෙතට පේනගෙන ඔබ හිස් අතින් නම් එන්නේ නැහැ. ලක්ෂ ගණනින් තෑගි දිනා ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. CIB shopping center නිකන් වෙළඳ ආයතනයක් නෙවෙයි සම්මාන දිනාගත්ත වෙළඳ ආයතනයක්. ජනතා සම්මානයේ ස්ලිම් නිල්සන් සම්මානයේ 2008 2019 2020 යන වසර තුනේදීම එක දිගට නොකඩව ලබාගත් ආයතනයක්. ප්‍රමුඛතම ආයතනයක් විදිහටයි සලුපිලි ලොවේ අග රජ විදියට අපි සලකන්නේ. ඒ වගේම තමයි අපිට සමානුග්‍රහක දායකත්වයේ සපයන කොළඹ ටෙක්ස්ටයිල් එක්සිකියුටිව් වෙයා වෙතින් පිරිනමන පෙරි ඇලන් මතක් කරන්න ඕන. ඒ වගේම තමයි පෙරි ඇලන් ෂර්ට් එක කියලා කිව්වහම මේ 100%ක් දේශීය ආයතනය තමයි කොළඹ ටෙක්ස්ටයිල් එක්සිකියුටිව් වෙයා ආයතනය. ඉතින් අපි මේ බොහොම සුවපහසු ඇඳුමක් ඇඳගෙන යනවා නම් ඔන්න පෙරි ඇලන් ෂර්ට් එකක් ඇඳගෙන යන්න හරිම නිදහසේ යන්න පුළුවන්. මහත්වරුන් වෙනුවෙන්ම නිෂ්පාදනය කරපු උසස් තත්ත්වයේ ෂර්ට් එකක් තමයි පෙරි ඇලන් කියලා කියන්නේ. හොඳයි දැන් අපි කතා කරන්න යන්නේ ලොකු අයියත් එක්ක. අයියට වැඩිය ලොකු අයිය කෙනෙක් හිටිය තමයි. එහෙනම් දැන් ලොකු අයියා අයියනේ. පොලිසියේ මම හිතන්නේ අවුරුදු 13ක විතර කාලයක් මේ පොලිස් සැරෙන්වරයෙකු විදිහට කටයුතු කරා මේ විශේෂයෙන් පොලිස් තූර්යවාද කණ්ඩේ අපි කතා කරමු. ඒ විස්තරත් කතා කරගෙන. 1972 පොලිසියට බැඳුනේ පොලිස් තූර්යවාද කණ්ඩායමේ නර්තන ශිල්පියෙක් ඇටියට. එහෙම මං සේවය කරා අවුරුදු 12ක් විතර. ඊට පස්සේ තමයි සාමාන්‍ය පොලිස් ජීවිතේ පොලිසියට එතනින් ස්ථාන මාරුවක් කරන්න යන්නේ. ඒකලා දැන් මේ ඔය නැටුම් කලාව කොහෙන්ද ඔබතුමාට ලැබෙන්නේ? අපේ ගමේ කියන්නේ අපේ ගමට අල්ලපු ගමේ තිබුණා කලායතනයක් චිත්‍රාණී කලායතනය කියලා. ඒ කලායතනය බොහොම ප්‍රසිද්ධ කලායතනයක්. ඒකෙන් තමයි අපි නටුම් ඉගෙන ගත්තේ. ඒ ඉගෙන ගන්න තමයි පොලිස් තූර්යවාද කණ්ඩායමට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ. එතකොට දැන් මේ මෙච්චර ලොකු පවුලක ලොකු අයිය කෙනෙක් විදිහට ඉන්නකොට ඔබතුමාට විශාල කාර්යභාරයක් පැවරෙන්න ඇතිනේ. පොඩි අයත් එක්ක ගත කරපු ජීවිතේ කොහොමද? ඒ කාලේ හරි හොඳයි. මට වැඩිම ලොකු අයියා හිටියා මගේ. අයියා තමා අපිටත් වැඩිය හොඳ. අයියා බොහොම නිමිච්ච කෙනෙක්. නිවිලා කියන්නේ සරවර මුකුත් නැහැ. අයියයි ඊළඟට මට පල්ලෙහාට මල්ලි.
ඒ මල්ලි තමයි අපි ඔක්කොටම වැඩියේ පොඩි අය එක්ක බලාගත්තේ. කවුදල මල්ලි? මල්ලි සෙනවිරත්. මේ ඉන්න සෙනවිරත්න මහත්මයා. මේ ඉන්නවා සෙනවිරත් මහත්තයා. ඔව්. එයා තමයි ගොඩක් වෙලාවට දැන් මටත් වැඩියේ අයියටත් වැඩියේ ඔය චූටි මල්ලි දැන් නංගිලා බලාගත්තේ. ඒ හැම වැඩකටම සම්බන්ධ වෙන්නේ මේ මල්ලි තමයි. එහෙනම් අපි සෙනවිරත් මහත්මයාගෙන් උදේ විස්තර අහමුද ඔහම? ඔව් සෙනවිරත් මහත්තයා මුත් කතා කරමු. මේ සෙනවිරත් මහත්තයා මේ ඇයි මේ එච්චර වගකීමක් ගන්න හිතුනේ? ඒ වෙලාවෙ ඉතින් අම්මටත් මෙතන පහසුකම් මදි. අම්මා ඉතින් ළඟ මේ බබාට හම්බ වෙන කට්ටියට. ඔව්. ඉතින් ඒකත් ඒතොගෙත් වැඩි. ඉතින් ගෙදර වැඩ කෝටියක් වැඩ. ඉස්කෝලේ ලාභ ගමන් ඉතින් ඒ වැඩ සම්බන්ධ වෙන අනික් කට්ටිය මොනසින් අය එයා ඉතින් කලාව පැත්තට යනවා. ඉස්කෝලේ ලාභ ගමන් පැනලා යනවා. ඒවට අත ගන්නෑ. හරකුත් ඒ ගාන ඒ හරක් මේචලු ගොඩක් තිබ්බා. හරක් හිටියා 30 උන් බලන්නත් ඕනේ, ගෙදර ගියම පේන වැඩ කරන්නත් ඕනේ. මට තමයි සම්පූර්ණ බර වැටුනේ. නංගිලා මල්ලිලාගේ වගකීම. වගකීම. වියන පියන දේවල් පවා කරා. ඔව් මම තැහෙන්ද කිව්වා. අම්මා කිව්වේ අර වට්ටි එලාගෙන මුට්ටියෙන් මේ බත් ටික මල් කරන ගමන් කරපු ඒ කතාව කියන්නකෝ. දාලා පිඟාන් හොදනවා කොහොම පුතා පොඩි කට්ටිය ගෙව්වයි ඔක්කොම හොදලා බත් වටේ වටේට තියෙනවා පිඟාන්. ඔව්. මේක බෙදනවා. ඒ ගොඩාක් පිඟන් තියන්න එපානේ. එහෙනම් ගොඩාක් පිඟාන් තියලා බෙදලා හක්කලා ඉතින් තේරු දෙකක් තුනක් උයනවා එක වෙලකට. ඒ වියලා ඉතින් ඒ බෙදලා දීලා තාත්තට ඉස්සෙල්ලා දීලා ඉතින් අනික අයට දෙනවා. එයා තමයි හේරුන්නේ. ඉස්සෙල්ලාම තාත්තට දෙන්නේ. ඉස්සෙල්ලා දෙන්නේ තාත්තට. තාත්තා සරහන් නෙමෙයි. ඉතින් ඒ වුණාට ඉතින් මං කියනවා මුදුන් මතෙන්ම තාත්තට බෙදලා හරි ගැසලා දෙන්න මේ කියලා ඉතින් තාත්තට දීලා තමයි අනික අයට දෙන්නේ. ඔක්කොටම දෙනවා බෙදලා මාළු බෙදලා බත් බෙදලා ඔක්කොම දෙලා කට්ටියට. ඒක දැන් එහෙම අම්මේ තාත්තට ඉස්සරෝම බෙදනවා කියලා කිව්වොත් එහෙම පුරුෂාධිපත්‍යය පටන් ගත්තා වගේ එකක් කියන්න පුළුවන් වර්තමාන සමාජයේ. ඒ කිසි දවසක හොඳ නෑ. ඒ ස්වාමි පුරුෂයාට දීලා හිටින්න ඕනේ අනික් අය කන්න. කවදාකවත් කන්න. ඇයි එහෙම හිතෙන්නේ? එහෙම හිතෙන්නේ මොකද දන්නේ නැහැ. අපට හිතලාන්ට හැමතෙම හිතෙන්නේ නැද්ද දන්නේ නැහැ. ඒක මේ ඒ ආදරයේද ගෞරවයේද? ගෞරවේ. ආදරේ ගෞරවේ දෙකම. ඒ කොච්චර සැර වුණත් මොනවා වුණත් තාත්තට ඉස්සෙල්ලා බත් එක බෙදලා තාත්තට අතට ගිහින් දීලා තමයි අනික් අයට දෙන්නේ. එහෙමයි. තාත්තා කෑම කන වෙලාවක් තියෙනවා. 11 වෙනකොට කෑම හම්බුනේ නැත්තම් මොකද වෙන්නේ කියලා අපි කියන්නම් මේ විරාමයෙන් අනතුරු. ඔව් අපි සූදානම් වෙන්නේ සෙනෙහසේ නිවහනෙන් පළමු විරාමය ලබා ගන්න. විරාමයෙන් අනතුරුව නැවතත් එකතු වෙමු සෙනෙහසේ නිවහනත් එක්ක. සෙනෙහසේ නිවහන වැඩුණු පවුලක අභිමාන. විරාමයෙන් අනතුරුව නැවතත් ඔබ එකතු වෙලා ඉන්නේ ශ්‍රද්ධා රූප වාහිනී ඔබට සෙනෙහසින් තිලින කරන සෙනෙහසේ නිවහනත් සමග. දැන් තාත්තට බත් කන වෙලාවක් තිබුණා කිව්වනේ. ඒ තමයි 11 කියන්නේ. උදේ 11 වෙනකොට තාත්තට කෑම එක තියෙන්න ඕනේ. නේද අම්මේ? එක පාරක් මෙහෙට යනවා, දෙපාරක් මෙහෙට යනවා. තුන්වෙනි පාර නැති වුණොත් මොකද වෙන්නේ? අම්මට කිව්ව කියන්නේ. ඔව් ඒක තමයි. මොකද වෙන්නේ? තුන් පාර යනකම් හිටියොත් ඉවරයි. ජාට බෙදලා දෙනවා රහනේ පිටම. ඉතින් අර දුන්නන් පස්සේ ඔහම සිමින්චේ ඩිංග කටින් පිහ දාලා බිම නමනවා. නමලා කියලා තුනි කරලා ඉතින් ධම්ම කනවා. මේ කෑම වෙලාවට දුන්නේ නැත්තම්. ඔව්. මොට්ටියම සිමින්තියට හලා ගන්නවා. නෑ මුට්ටිය එයාට බත් එක බෙදලා. ඒ බෙදලා දෙන එක දනවනේ. අර දෙවෙනි පාරෙන් පස්සේ බත් එක දුන්නොත් තමයි නේ. බිම නමලා ඉතින් තුනි කරලා ඉතින් ධම්ම කනවා. කාලේ යන්නේ. ඒතර මේ විවාහ වෙන දවස්වල ඔය තරම් මේ සරත් තිබුණේ නැද්ද? එහෙම තිබුණේ නැහැ. විවාහ වුණාට පස්සේ තමයි නේද සැර කරේ. ඉන් පස්සේ තමයි යට වැඩි වුණේ. දැන් අම්මට හිතුන්නේ නැද්ද කොයි වෙලාවවත් මේ මිනිස්සයා මේ මෙච්චරත් මට සැර කර ඉන්නවා මේ මොන කරදරයක්ද මේ දරුවා හදන එක අනේ දරුවා හැදියව ඇති කියලා හිතුන්නේ නැද්ද?
ඒ වුණාට මම එහෙම මොනවත් මං හිතුවෙත් නෑ මං වචනයක්වත් කිව්වෙත් නෑ. කොච්චර ගැහුවත් කොච්චර දැන්නත් මොන හිරිහැර කෙරුවත් ඉතින් ආ වැඩ කරනවානේ කුඹුරු වැඩ කරනවා හැම දෙයක්ම කරනවානේ අරක් මේ චල්මේ ළමයි ඉතින් ඒ කටයුතු හැම දෙයක්ම කරනවා ඉතින් අපිත් ඔකට සැරපාන ගියා නම් අපේ පවුල කඩාකප්පල් වෙනවා. ඒ හන්ද මං ඒකට කිසි දෙයකට මං කතා කිව්වේ නෑ. මට මොන සැර දැම්මත් මොනවා කෙරුවත් එයාට මේ ඉඩයි. මේ බලන්න අම්මා කෙනෙක්ගේ නොසැලෙන ගුණය මේ කතා කරන්නේ. බුදුන් වහන්සේ දේශනා කරා මිනිස්සුන්ට මේ විදිහට ජීවත් වෙන්න කියලා. දැන් මේ අම්මා කියන ප්‍රායෝගික කතන්දරයක් නෙමේක. තාත්තා මොනතරම් සැරවැර කරත් මොනතරම් හිරිහැර කරත් අම්මා වචනයක්වත් ඒ ගැන කතා කරන්න ගියේ නැල්ලු. මෙයත් කට ගහගෙන ගියා නම් මෙයත් සැරවැර කරගෙන ගියා නම් අම්මාත් සැරවැර කරගෙන ගියා නම් මේ තරම් සුන්දර පෞල් ජීවිතයක් ගත කරන්න බැරි වෙනවා. දැන් බලන්නකෝ ආඩම්බරෙන් දැන් අම්මට ඉන්න පුළුවන් දරු පිරිවර පුරවගෙන නේද? මේ වෙනකොට දරු මුණුපුර ඔක්කොමත් එක්ක 72ක් නුනේ. මේ කට්ටිය එක තමයි දැන් ජීවත් වෙන්නේ. හිතන්නකෝ ලෙහෙසි පහසු කාර්යයක්ද මේ ජාතිය වෙනුවෙන් අම්මා ඉටු කරලා තියෙන්නේ. ඉවසා දරාගෙන නේ. ලේලිලම 7 දෙනෙක් ඉන්නවා. ලේලිලා 7 දෙනා මොකද අර නැන්දම්ම ලේලි ගැටුම් එහෙම නැද්ද ඔය පවුල? ඒවම කොන්නේ. ඔය බොරු කියන්නේ පොඩ්ඩක් හරි ඇති. නෑ ඒගොල්ලෝ සැර දැම්මත් අපි අහක බලා ගන්නවා. ඒගොල්ලෝ සැර දාන වෙලාවල් තියෙනවා. ඒ වුණාට ඒකට අපි කතා කරන්නේ නෑ. ඒ වුණාට අම්මා ඉදුවයි වාගේ තමයි අපි වැඩ කරන්නේ. ඒ හත් දෙනා එක. එතකොට අම්මා කවුද අද ඔය සාරිය ඇඳුවේ? ඈ අද සාරිය සාරිය ඇඳේ මේ මිනිපිරි. නිපිරියා. මිනිපිරි සාරිය අඳනකොට අම්මා මොනවද කිව්වේ මිනිපිරිට? අපිට ආරංචිව. අවසාන අන්දවිල් අද අන්දවන්නේ ආයේ මොනවද මේ කිරියම්ම කියන්නේ කියලා මට සැර දාලා ඇඳෙව්වා. අම්මා හරි ලස්සනට ඇඳගෙන ඉන්නවා සාරිය ඈ. ඊයේ මහන්ට දීලා තිබ්බා ඊයේ දෙලක් මම දන්නේ නැහැ නැදලා ඔක්කොම කරලා තියලා. උදේ මම නැගිටිනකොට ළඟ එනත් ඉතින් ඇඳුවා. ඇඳෙව්වා. දැන් මේ අවසාන වතාව නෙවෙයි. මේ ආයෙ ජීවිතයක් ආරම්භ වුණා කියලා හිතාගෙන තව අපි කිව්වේ 120ට 220ක් ආයුරක් අන්තෝ ආවඩා ආයෙ බෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තවත් සැරයක් ආයෙ අපිත් එක්ක මේ විදිහට ඇවිල්ලා වාඩි වෙලා සුහද කතා බහක ඉදලා යන්න වාසනාව ලැබේවා මට. මේ දැන් මේ අර 4 වෙනි අයියා ඉන්නවනේ. 4 වෙනි අයියා වචනයක්වත් කතා කරේ නෑ තාම. ඒකනේ. තාම කතා කරේ නෑ කියන්නේ අපිට වැඩසටහන පටන් ගන්න කල්ලොත් එච්චර කතා කරේ නෑ නේද? කතා කරේ නෑ මම දැක්ක දෙසරයක් විතර කඳුළු පිහිනවා. එච්චරයි මම දැක්කේ. අයියා මං හිතන්නේ මේ අයියට මේ වගේ අයියට දැන් අයියලා ගොඩක් අයියලා 3 දෙනෙක් අයියට ඉන්නවා. එතකොට මල්ලිලා නංගිලා මේ වගේ පවුලක ඔයාගේ වගේ කීම කොහොමද? දැන් සාමාන්‍ය එක්කෙනෙක් දෙන්නෙක් හිටපු ඉන්න පවුලක නම් ගැටලුවක් නැහැ ඔය ඒ දෙන්න විතරයි. හැබැයි මේ ගොඩක් ඉන්න පවුලක කොහොමද අයියට මේ වගේ කීම දැනුනේ? ඇත්තටම අපි ඉතින් ඒ කාලේ බොහොම අමාරුවෙන් තමයි ජීවත් වුනේ. වැඩිමල් අයියලත් අයියලාගේ රාජකාරී කරනවා. මේ අයියා ඉතින් අපිට අම්මා වාගේ වෙලාවකට අපි තමයි අර පොඩි අයනේ. පොඩි අය වුණාම අර ලොකු අයට වැඩිය ඒකට තැලෙන අවස්ථා වැඩි. ඉතින් එහෙම වෙච්ච අවස්ථා ගොඩක් තියෙනවා ඉතින්. මොකද අපි ඒ කාලේ අපේ ගෙවල් දොරවල් ලොකුවට තිබුණාට රාජකාරී බහුල. කියන්නේ අරක බලන්න ඕනේ. හරක් කිටි 40ක් විතර. උන් වෙලාවට ගස් බඳින්න ඕනේ අර මේවා ඒ සියල්ල කරන්න ඕනේ. ඒ අතරේ දැන් වැඩ කරන වෙලාවට ඒවා කරන්නත් ඕනේ. ඉස්කෝලේ යනවා ඒවා කරන්නත් ඕනේ. අපේ ගෙදර සිරිතක් අපි පුරුදු කරගෙන තිබුණා. ලාම්පු පත්තු ගන්නවා ලාම්පු 12ක් විතර කරායකට. දැන් වාගේ ලයිට් නැහැනේ. අපි එක එක්කෙනා එක දවසකට මේ අද මේ අයියා පහුවදා මේ අයියා ඊළඟ දවසේ මම කොහොම අපි ඒ දින වෙන් කරගෙන තියෙන්නේ. එදා දවසේ භූමි තෙල් ගේන්න කඩේට යන්න ඕනේ. ඒ සියල්ල කරන්න මගේ වගකීම මම ඒක හරියටම කරන්න ඕනේ. එහෙම නැත්නම් එතන ගැටලු. ඉතින් එහෙම පුරුද්දක් තිබුණා. මොකද ඒ වැඩේ හරියට කෙරෙන්න ඕන නිසා තමයි මේ විදිහට ඒ කරගෙන තියෙන්නේ.
ඉතින් මේ එහෙම කරද්දි නොයෙක් ඉතින් බාධක එනවා. ඉතින් දැන් වාගේ පහසුකම් මොනවක් වන්නේ නැහැ. ඉතින් කඩේට යන්නේ පයින්, කොහේ යන්න ගියත් යන්නේ පයින්. ඉතින් එහෙම එකක් තිබුණා. ඉතින් ඔව් දැන් ඉතින් සැප වැඩිනේ නේද? දැන් සැප වැඩි. අපිට ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ දැන් ඉස්කෝලේ යන්න පටන් ගත්තාම දැන් කුඹුරු වැඩ එනවා. අනිත් සැරේ ආයි ඉස්කෝලේට යන්නේ කුඹුරු වැඩ ඉවර වෙච්චාම. ඉතින් එහෙම එකක් තිබුණා. ඉතින් වෙලාවකට මේ අයියලාම මේ සරදානවා. ඉතින් පළයල්ලා ඉස්කෝලේ ඇයි ගියේ නැත්නම් මොකද කියලා. ඉතින් ඒ වුණාට ඊට වැඩි වර්කින් ගොඩක් තියෙනවානේ. ඉතින් ඒවට ගියාම මේ අර කාලය මදි. එහෙම එකක් තිබුණා. ලොකු අක්කගේ බාල කාලේ කොහොමද ගෙවුනේ මේ අයියලා ගොඩකුයි මල්ලිලා ගොඩකුයි නංගි කෙනෙකුයි මැද? විසෝමැනිකේ. අපි තිබුණ කොම සමගියෙන් තමයි හිටියේ. මං තමයි මේ තුන්දෙනා ඉස්කෝලේ යන්නේ. හැමදාම ඉස්කෝලේ යන්න අපි දවල් වෙනවා. මොකද ගෙවල් මිදුල් අතු ගාලා ආරමයක් කරලා යන්නේ. ඒවත් තාත්තගේ නියෝගද? නෑ ඉතින් කෙරෙන්න ඕන වැඩනේ ඒවා. ඉතින් ඉස්කෝලේ යනකොට අම්මට උදව්වක් වශයෙන් ඉතින් ඒවත් ටිකක් හරි කරනවා. මේ තුන්දෙනාම අපි 3-4 දෙනාම ගියේ ඒක ඉස්කෝලේට. මේ තුන්දෙනාම එක්ක යන්න ඕන මම. මෙයාලා ලොකු පන්ති වෙලා ඉන්නේ. එයාලා ඉතින් සමහර දවසට යන්නෙත් නෑ. දවසක් ඉස්කෝලේ යනකොට පොඩි මාළි ඔළුව පීරලත් නෑ මොනවත් නෑ. මගට එහෙන් ඔළුව හරි ගස්සනවා ඉතින්. අතින් හරි ගස්සගෙන ඉතින් කාලිසොම්ම කමිසේ වාතින් හරි ගස්සගෙන තමයි එක්ක යන්නේ. සමහර දවසට ඉතින් ගල් කූරු ගල් ලෑලි නෑ. ඉතින් අපිව මාරු කරගෙන ඉතින් කොහොම හරි ආයෙත් එක්ක යනවා. ඉස්කෝලේ ළඟ තිබ්බේ. එච්චර දුර නෑ ඉස්කෝලේට. ඉතින් මේ තුන්දෙනා ඉතින් බලාගත්තා. දැන් අර මේ ආදරණීය සහෘදයනේ මේ සීනි ගේන්න කඩේට ගියාම සීනි අරගෙන අපි ගෙදර එනවනේ සාමාන්‍ය. සීනි අරගෙන අලිපස්සේ ගිය අය දැකලා තියෙනවද? මේ පවුලේ නම් එහෙම කෙනෙක් ඉන්නවා. දැන් දන්නේ නැහැ වගේත් ඉන්නවා. කවුද මේ? එයා කියයි දැන් ගෙනිච්චි. ටික ඔඩොක්කේ දාගෙන අලියෙක් ආව අලිය පස්සේ ගියා. ඩිංග කටට දානවා යනවා. ආයේ ඩිංග කටට දානවා යනවා. අම්මා ගෙදරදී මම කොලේ ඉතන. සීනි නෑ. අලිය ගියා. කවුද යපනා? ළඟම ඉන්නේ කරන්නේ. අන්තිමට අලියත් ගියා සීනිත් ඉවරයි. අලිය ගියා සීනිත් ඉවරයි. ඒ කියන්නේ අපේ මුණසිංහ මහත්තයා නේද? පොලිසියේ සැරයන් මහත්තයා. ඒ වගේම දැන් සනත්යි තව විශේෂ දෙයක් සිද්ධ වෙනවා මේ පවුල ඇතුලේ. සාමාන්‍යයෙන් මාස 3කට විතර සැරයක් දැන් මේ පවුලේ මුණුබුරු මිනිපිරි ඔක්කොම දැන් 72ක් ඉන්නවානේ. ඉතින් මේ ඔක්කොම මාස 3කට සැරයක් එකතු වෙනවලු. නිකන් සමිතියක් වගේ. ඉතින් සුහදහමුවක්. ඒකට නමකුත් දාලා තියෙනවා. සුරකෙමු මාදන් හේන. ඔව්. අපි ඒ ගැන කාගෙන්ද අහන්නේ? දැන් නමක් දැම්ම නම් කෙලින්ම get together කියලා දානවනේ. ඔව්. සුරකෙමු මාදන් හේන. බලන්න මේ මිනිස්සුන්ගේ සරල ජීවන පැවැත්මවල ඇතුලේ අපේ සංස්කෘතිය සදාචාරය ඇතුලේ තියෙන අරුත්බර බව සුරකෙමු මාදම් හේන. මේ මාදම් හේන ගම සුරකිනවා කියන එක විතර නෙමෙයි මේකේ තියෙන්නේ. මාදම් හේනේ ඉන්න මේ මිනිස්සු වර්ගයා ටික එකතු වෙමු මේ අපි ආරක්ෂා වෙලා එමු අපි මේ සුහද වෙමු කියන කාරණාව තමයි මේක ඇතුලේ තියෙන්නේ. හරි. ඈ මෙයාගෙන් මහුවනම් හරි මොකද ඒ තමයි භාණ්ඩාගාරික. මෙයාද? භාණ්ඩාගාරිකවට එනවා. එයාත් විශේෂ කෙනෙක්. මුලින්ම අදහස ගෙනාවේ මෙයා. මේ මල්ලි. ගෙනල්ලා දැන් අවුරුදු කීපයකට ඉස්සර මුලින්ම අදහස ගෙනල්ලා ඉතින් මේ වැඩක් කරමු අපි එකතු වෙලා කියලා අපි සාකච්ඡා කරලා. මෙයා තමයි අදහස ගෙනාවේ. එයාගෙන් මහුවනම් ඔක ඇයි ඔබතුමාට එහෙම හිතුනේ? මම සාමාන්‍යයෙන් දැන් අද වුණත් දැන් ගමේ ඔය ස්විච් අතන් ඉඳන් හැම එකම නිලතල දාලා තියෙනවා. ඉතින් ඒ කරන ගමන් මට හිතුණා මේක දැන් මේ අපි අපේ පවුලේ ටික දෙනා සම්බන්ධ කරගන්න ඕනේ.
මොකද දැන් නැත්තම් වෙන්නේ දැන් ඔය පිටත්තරේ වෙලා ඉන්න සහෝදරයින්ගේ දරුවන් එකතු වෙන්නේ බොහොම කලාතුරකින්. ඔව්. ඉතින් ඒ කලාතුරකින් එකතු වුණත් හැම ගෙදරටම යන්නෙත් නෑ සමහර වෙලාවට. ඔව්. ඉතින් සමහර අය මේ වෙලාවකට මේ ඇවිල්ලා ගියා කියලා පස්සේ ආරංචි වෙනවා දන්නෙත් නෑ ආවද ගියාද කියලා. සමහර විට සමහර ළඟම ඥාතීන් ඉන්න අඳුරන්නෙත් නෑ. එහෙම තත්ත්වයක් ටික අපේ පවුල් වලටත් ආවා. ඒක ඔබතුමාලගේ පවුල් වලට විතර නෙවෙයි සමස්ත අපේ ජන සමාජෙටම වෙලා ඒක තියෙනවා. දැන් සාමාන්‍ය දෙයක් වෙලා තින්නේ. ඉතින් ඒකෙන් ගලවා ගන්න උපක්‍රමයක් තමයි මේ සමිතිය මේ පිහිටවාගෙන සියලු දෙනා සමාජිකයෝ කරගත්තා. ඒකට මේ අපේ පවුලේ ටික ඔක්කොම මාස කීයකට සැරයක්ද එකතු ඒක මාස 3කට සැරයක් තමයි පවත්වන්නේ. ඔබතුමාලගේ ගෙදර විතරයි? නෑ. දැන් අද මගේ ගෙදර තිබුණා නම් ඊළඟ මාස 3 මගේ අපි ඒක පිළිවෙලකට ආවේ. මුලින්ම වැඩි හිටිය අයියාගේ එතන ඒ පිළිවෙලට ඇවිල්ලා ඒ විදිහට තමයි කියන්නේ. පළවෙනි සමිතිය තියෙන්නේ පළවෙනි දරුවගේ ගෙදර. දෙවෙනි සමිති වාරයේ දෙවෙනියාගේ ගෙදර. එහෙම ගිහලා දැන් අපෙන් පස්සේ දැන් මුණුබුරු ඉන්නවනේ. දැන් මුණුබුරන්ගේ දරුවෝ ඒ ගෙවල් වලටත් යනවා පිළිවෙලටම. හරි. ඊට පස්සේ අපිට පවුලට අලුතෙන් බැනිච්ච කෙනෙක් තමයි මෙතුමා. එතුමා තමයි දැන් අපේ භාණ්ඩාගාරික තනතුර දීලා ඊළඟ දැන් එතුමා තමයි ලස්සනට කරගෙන යනවා ඉතින් ඒක. මේ මම කාටවත් කියන්නේ භාණ්ඩාගාරේ කොච්චර විතර තියෙනවද දැන්? සංගරණ වාර්තාවක් ඉදිරිපත් කරනවා. මෙතන නෙවෙයි හැබැයි. ඇත්තටම මේ සුරකෙමු මාදංහේන දෙවෙනි පෙළ. දෙවෙනි පෙළ. දැන් අපේ සංගමය සුරකෙමු මාදංහේන. අපේ කිරි අම්මගේ දරුවෝ ටික ඉන්නවනේ වැඩිමහල් දරුවෝ. එතකොට එයාලා අනුශාසක පදවිය තියාගෙන එතනින් මෙහා මුණුබුරු මිනිබිරිය තමයි දෙවෙනි පරම්පරාව. දෙවෙනි පරම්පරාව තමයි මේක ගෙනියන්නේ. අපේ අනුශාසකවරු තමයි මේ සියලුම දෙනා. එතකොට එයාලගේ අවවාද අනුශාසනා යටතේ අපි තමයි ගෙනියන්නේ. සමාජිකයෝ දෙවෙනි පෙළාය. එතකොට එහෙම කරන්න හේතුව උනේ දැන් අපි මාමා කිව්වා වගේ මේ දැන් 68ක් 72ක් විතර වගේ ඉන්න පිරිස ලංකාවේ විවිධ ප්‍රදේශවල ඉන්නේ. දැන් ඒ අය ඔක්කොම ගෙදරට එකතු වෙන්නේ අවුරුද්ද දවසට. ඉතින් අවුරුද්ද දවසට විතරක් එකතු වෙලා අපි කිරියම්මට බුලත් දීලා වැඳලා වැඩිහිටි පිළිවෙලට සියලු දෙනාට වැඳලා කාලා බීලා විනෝද වෙලා යනවා. නමුත් ඒක විතරක් මදි පවුලේ සමගිය වර්ධනය කරන්න. ඒකින්දා දැන් අපෙන් පස්සේ දැන් අපේ මාදංහෙන්ට එකතු වුණ අලුත්ම සමාජිකයා ගිය මාසෙ එකතු වුණේ. එතකොට එයත් අපේ සමාජිකයෙක් දැන්. දැන් සමාජික සංඛ්‍යාව දැන් 72ක් විතර ඉන්නවා. දැන් 72ක් විතර ඉන්නවා. මේ අම්මේ මේ අවුරුදු දවසට සැනකිලියක් ඇති නේද ගෙදර? අපේ අවුරුදු දවසට ඔක්කොම මං ගාවට. තේරෙන්නේ. ඇවිල්ලා තෑගි භෝග දීලා කකුල් වල වැඳලා නේද? බුලත් අත්යක් කරන්නේ. පාලි දෙන අය කෑම දාපි දෙකින් ඇඳුම් බැඳුම් නරකනේ. මේ දැන් ආපු වෙලාවෙ ඉඳලා මේ අම්මගේ අතේ තියෙන පර්ස් එකක්. මට ආසයි ඒක මොනවද තියෙන්නේ කියලා අහන්න. ওই පර්ස් එකේ ඇතුලේ මොනවද තියෙන්නේ? ඔක ඔච්චර පරිස්සම් කරන්නේ? මේකේ සල්ලි තියෙනවා, හැඳුම් පොත් තියෙනවා, ඔක්කොම තියෙනවා. ඒක කොහෙන්වත් තියන්නේ නැහැ. කාටවත් දෙන්නෙත් නැහැ. එහෙම දීලා බෑ. සල්ලි ගන්නවා මම එහෙම දාලා. ඒක කාටවත් දෙන්න යකි නෑ නේද? මේ දැන් අර තාත්තස් කොච්චර සැරද කියලා කියනවා නම් එක පුතේකට දුන්නලු අල්ලගෙන ගහක බැඳලා. ඇයි දන්නවද? මොකද අයියේ උනේ? නාන්න ගිහිල්ලා වැවගාවට නාන්න ගිහින් මට ඒ කාලේ තාත්තා හදලා දීලා දුන්නා ඉනිය දාන අවඩියක්. ඔක බොටල් 4-5ක් ගෙදර උතන්න පුළුවන්. රිදීද රිදී? රිදී අවඩියක්. ඕක මම නැටුම් කරන කාලේ තමයි මට ඕක අරන් දුන්නේ. ඕක කොහොම හරි වැවට ගිහින් නාලා ආවා එතන අමතක වෙලා. ඒක නැති වුණා. ඕක ආරංචි වුණා. ආවා ලනුවයි කෝටුවයි අරගෙන ආවේ. කඩිවාක් තියෙන එතන මිදුල් කිට්ටුව බැන්දා. බැන්දා ගැව්වා ඇටි වෙනකම්ම ගැව්වා. තරහක් ඇති වුනේ නැද්ද? තරහක් ඇති වුනේ නෑ කියන්නේ. ඒ වුණාට කරන්න දෙයක් නෑ නේ වැරද්ද මගේනේ. දැන් පොඩිම
පොඩිම පුත්‍රයාට මේ අම්මව දැනෙන්නේ කොහොමද? අම්මා මේ අම්මගේ ඉවසීම ගැන අම්මගේ ජීවිතය ගැන කොහොමද පොඩි පුතාට දැනෙන්නේ? මට අම්මා ගැන දැනෙන්නේ දුකක් සහ වේදනාවක්. හේතුව මමයි මේ අයියයි බාල පොඩිම කාලේ අපි කාලේ මේ කට්ටිය බැට කාලා ඉවරයි. අපි දුක් විඳින්නේ නැහැ. අපි දැන් ඉස්කෝලේ යලා යනකොට තාත්තා බලන් ඉන්නවා හරක් ටික වෙලේ ඉන්නවා ගෙනත් බඳින්න කියන්නේ විතරයි තාත්තා බලන් ඉන්නේ. ඒ කාලේ තමයි අපිට තිබ්බේ. එතකොට මේගොල්ලෝ වාගේ මේ කොළපා ගන්න ආණ්ඩවත් තදේට තිබුණේ නැහැ. අපේ කාලේ අපි දෙන්නගේ කාලේ ටික ටික අවසාන වෙන කාලේ. කියන්නේ මේ යුගය අවසාන කාලේ. ඒක අම්මලා අර දුක් විඳලා ගැට කාපු කාලේ ඉවරයි. තාත්තා කවදාවත් මටවත් මේ අයියටත් ගහලත් නැහැ බැනලත් නැහැ. ඒ කියන්නේ ඒ කාලේ තාත්තගේ අර සැරපරුතකම් අඩු වෙලා. තාත්තට දැනෙලා දුක. අන්නේ තාත්තා. ඉතින් අපිට ඒ කාලේ අපේ අම්මයි තාත්තයි විඳපු දුක මෙපමණයි කියලා අපිට කියන්න බෑ. ඉතින් අම්මා ඒ කාලේ තෑයෙන දුක් විඳා දරුවෝ වෙනුවෙන් සහ මේ මුළු පවුල වෙනුවෙන්ම දරුවෝ හදාගන්න සෑහෙන දුකක් විඳා. අපි හොඳට දන්නවා. ඒ දන්නෙන්ද තමයි අපි මේ අයියලා එකතුලා මේ පවුලක් හදාගෙන පවුල සමිතියක් හදාගෙන මේ ඒ දරුවන්ටත් මේ යන එන පාර කියාගෙන මෙන්න මෙහෙමයි කරන්න ඕනේ මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා ඒ දරුවන්ටත් කියාගෙන මේ ඔක්කොම ටික කරගෙන යන්නේ මේ අම්මා හින්දා. අම්මා ජීවත්ව ඉන්නකම් අම්මා නැති වෙලා ගියත් අපේ පාරේ යනවා. යන්න හේතුව තමයි අම්මට තියෙන ආදරය තාත්තට තියෙන ආදරේ ගෞරවය. ඒක අපි කවදාවත් අපි දැන් මේ අපිට පුළුවන් වෙලාවට අපි අම්මා කොහේ හරි වන්දනා ගමනක් එක්ක යනවා. මොකද අම්මට දැන් යන්න බෑ තනියම. අපි කොහේ හරි වන්දනා කරනවා ළඟදිත් අපි ගිහිල්ලා අම්මා එක්ක ගිහිල්ලා අනුරාධපුරයෙන් සිල් සමාදන් වුණා. ඒ කියන්නේ අපි අම්මා එක තාම ඒ පැත්තට අපි යොමු කරනවා. අපි සිල් ගන්නවා ගිහිල්ලා. අම්මා සිල් ගන්නවා. මේ පවුලේ ජීලා සිල් ගන්නවා. ඒ ඔක්කොම කරන්නේ අම්මා තවදුරටත් ඒ පැත්තට නැඹුරු කරලා අම්මට තියෙන ආදරය තා ගෞරවයෙන්. අම්මලා කොයි වෙලාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ දරුවන්ගෙන් රන් රිදී මුතුමැණික් වැනි සර්වපිත්තල ලෝකයක්. අම්මලා බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ කුසෙන් ඉපදිච්ච තමන්ගේ කිරි ටික බීපු තමන් ඇහි පිහ නොහෙලා බලාගෙන හිටපු මේ රත්තරන් පැටවුන් යහපත් සුපසන් දරුවෝ වෙන එක විතරයි අම්මා බලාපොරොත්තු වෙන්නේ. ඒ උත්තරීතර ප්‍රාර්ථනාව මම හිතනවා මේ දරුවෝ ටික ඔක්කොම ඉටු කරලා තියෙන්නේ. හොඳ දරුවෝ බවට පත් වෙලා. අපිට ලොකු දරුවෝ ඕනේ නැහැ නේද අම්මේ? අපිට ලොකු තාන්න මාන්න දරන අය ඕනේ නැහැ. යහපත් දරුවෝ අපිට ඕනේ නේද අම්මේ? බුද්ධිමතුන් ඉන්නවා මගේ ආදරණීය සහෝදරයනි අපේ රටට ඕන තරම්. උගතුන් ඉන්න ඕන තරම් අපේ රටට. හැබැයි මිනිස්සු අඩුයි. ඒ මිනිස්සු වපුරන එක තමයි අපි මේ වගේ වැඩසටහන් වලින් සිද්ධ කරන්න උත්සාහ කරන්නේ. අපේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගේ විශාල අභිප්‍රායක් තමයි මේ මනුෂ්‍යත්වයෙන් සපිරි ජන කණ්ඩායමක් බිහි කරලා අපේ ජාතිය නගා සිටුවීමේ ක්‍රියාවලිය ජාතික මෙහෙවරක් ඉදිරියට ගෙන යන එක. දැන් අපි සූදානම් වෙන්නේ පුංචි විරාමයකට ගිහිල්ලා එන්න. මේ අරුත්බරම සොයාමය සෙනෙහසින් නිවහන ශ්‍රද්ධා රූපවාහිනියත් එක්ක ඔබ ඒකාත්මික වෙලා ඉන්න. කෙටි විරාමයකින් අනතුරු නැවතත් ඒකාත්මික වන බලාපොරොත්තු වෙනවා. සෙනෙහසේ නිවහන වැඩුණු පවුලක අභිමාන. විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් එකතු වෙලා ඉන්නේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔබට සෙනෙහසින් තිලින කරන සෙනෙහසෙන් නිවහනත් සමගින්. කුමාරසිංහ අයත් එක්ක කතා. කුමාරසිංහ අයියා කියන්නකෝ බලන්න මේ ඔබතුමා තමයි දැන් මේ මහගෙදර ගෘහමූලිකයා නේද? අම්මවත් බලාගෙන ඉන්නේ කොහොමද? ඔබේ පවුලේ සමාජික පිරිස මෙච්චර වැඩි වුණාට පස්සේ දැන් එක්කෙනෙක් දෙන්නේ නෙවෙයි. ඔබට ලැබෙන සහයෝගය, අම්මට ලැබෙන සහයෝගය, ඔබ මේක ඇතුලේ තියෙන සහයෝගය. අපේ ගෙදර නිතරම 15ක් 20ක් ඉන්නවා. මට වැඩක් කරගන්නවත් වෙලාවක් නැහැ. ඒකට මම කනගාටු වෙන්නේ නැහැ. නිතරම අයියලා අක්කලා සේරම මේ අපේ ගෙදර තමයි වැඩිපුර ඉන්නේ. එතකොට මේ ඒක මූලිකත්වය අරන් ඉන්නේ මේ අපේ ලොකු අයියා. ඉතින් මොනවා හරි ප්‍රශ්නයක් නිතරම එයා තමයි මැදිහත් වෙලා ඇවිල්ලා කරලා දෙන්නේ. අනිත් අයියලත් එක්ක සියලු දෙනාම මේ සාමාන්‍යයෙන් ඉන්නේ පොඩි දුරක. ඒ අක්කලත් ඒ වගේ තමයි. අක්කලා ටික තමයි අම්මලා රැක බලා ගන්න. ඒ කියන්නේ මල්ලි ගෙනවනා. ඔව් ඒ කියන්නේ බැඳලා ඉන්න. ඒ අය නිතරම එනවා. ඇවිල්ලා මේ දුක සබ් බලනවා. දැන් අපේ නෝනා
තමයි ගෙදර ඉන්නේ. එයා ඉතින් එයා වෙනුවෙන්ම වෙනම කෑම හදනවා. ඉතින් පුතාලත් ඒ වගේ හැම එක්කනාගේම පුතාලා ඇවිල්ලා නිවාඩුවකට ගෙදර ආව නම් සේරම ඇවිල්ලා තමයි යන්නේ. මේ අයියාගේ දුව ඉන්නවා මේ මතුගම. එයා එහෙට ඉස්සෙල්ලා අපේ දිහාට ඇවිල්ලා තමයි යන්නේ. ඒ මොන හරි තෑගි බෝග අරගෙන. ඒ වගේ තමයි මේ ගමේ අයගෙත් ලැබෙන සහයෝගය මේ 100ක් නමකට දානයක් දුන්නා. ගෙදර අම්මට 100ක් වයස යන වෙලාවේ ඊට පස්සේ ගමේ අයගේ උපරිම සහයෝගය ඇතුව අපේ මේ අය මූලිකත් වෙලා අපිටත් වඩා මේ අවට ස්වාමීන් වහන්සේලා ගොඩක් උදව් කරා. එතකොට මේ ඒ විශාල පිරිසකගෙන් අපිට මේ උදව් කරනවා හැම දෙයකටම අපේ පවුලේ හැම අංශයෙන්ම දක්ෂ අය ඉන්නවා. ඉතින් ඒ හින්දා මේ අපේ දරුවෝ ඒ අයට මේ විශාල පිරිසක් මේ සහයෝගය දෙනවා. ඉතින් මේ අම්මගේ තියෙන හොඳකමට මේ බාල પરම්පරාව ගොඩක් උදව් කරනවා. මේ මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් අපිට ඉස්සරලා කිරියම් මේ කියලා කරගෙන යනවා හොස්පිටල් වලට යනවා. අනිත් එක ළඟ නවතින්න කියලා හැම කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් එක්කෙනෙක් දෙන්නෙක් කියන පවුලක නම් ළඟ නවතින්නවත් කෙනෙක් නැහැ. කුලියට ගන්න වෙනවා. ඉතින් අපේ පවුලේ ඒ ප්‍රශ්න මොකුත් නැහැ. හොස්පිටල් එක ගෙනිච්චොත් ඕන තරම් කට්ටිය ඉන්නවා මේ රැක බලා ගන්න. ඉතින් අම්මගේ ප්‍රශ්න වලත් එහෙම තමයි. අපි දන්නෙත් නැහැ අම්මා ගිහින් බේත් තරන් එනවා. කවුරු එක්ක ගියත් දන්නේ නැහැ. ඒ තරම් කට්ටිය උදව් කරනවා. ඔව් අම්මා මොනවද කන්නේ බොන්නේ? ඔය ඔච්චර මේ අවුරුදු 103ක් ජීවත් වෙන්න මොකද්ද මේ රහස? කන්නේ වත් ටිකක් කනවා. කොස් දෙල් කන්නේ නැහැ දෙසරේ. කොස් අලබතල පලා වර්ග එහෙමනේ. පලා වර්ග ඒවත් හදලා දෙනවා. ඒතර අම්මට මේ වසවිස කන්න විදිහක් තිබිලා නැහැ නේද? මස් මාළු කෑමක් ඇත්තෙම නැහැ. දැන් සමහරු කියනවා අම්මේ දැන් මේ දරුවෝ 10 දෙනාම ඉපදුනේ මේ සැත්කම් කරලා එහෙම නෙවෙයිනේ. නෑ කවදාකවත් ඒ වගේ. සැත්කමක්වත් කරන්න නැතුව. ගෙදරම දීපදුනේ. ගෙදරම නෙමෙයි. ඉතින් සම්බුනේ. මේ අක්කා හම්බ වෙලා තියෙන ගෙදරලු. එතකොට අක්කා කියන්නකෝ දැන් කොහොමද මේ වගේ ලොකු පවුලක් ඉන්නවා. ඔයාට මොන වගේද දැනෙන්නේ මේ අයියලා ගොඩක් ඉන්නවා. ඒ වගේම මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. ඉතින් කොහොමද ඔයාගේ ජීවිතේට ඒගොල්ලන්ගෙන් ලැබිච්ච සහයෝගය? අයියලා තමයි ඉතින් මල්ලිලා දෙන්නටත් වඩා ඉතින් පවුලට හයියක් තියෙන්නේ. මල්ලිත් ඉතින් ලොකු මල්ලි අම්මා බලා ගන්න හින්දා ගෙදර එයාටත් වගකීමක් තියෙනවා. මාත් ඉන්නේ ගමේමයි. ඉතින් අපි නිතරම යනවා අම්මා බලන්න දවස් දෙක තුනේ. අපේ දුර පොඩි දරුවෙක් ඉන්නවා දෝනි කෙනෙක්. ඒ හින්දා තමයි ටිකක් යෑම ටිකක් මේ දවස්වල අඩුයි. ඉතින් සමගියෙන් සමාදානයෙන් ඉතින් අපි තේරම අම්මගේ දේවල් කරනවා. ඉතින් සමගිය සමාදානය තමයි පවුලක පැවැත්මට මූලික අඩිතාලම වෙන්නේ. හොඳයි මේ අපි දැන් මේ උත්තුංග මාතාවට පිරිනමන්න මේ කොච්චර තෑගි පිරිනමුවොත් මදි. ඒත් අපි අපේ තෑගි ටික අරගෙන එනකන් ওই විදිහටම පොඩ්ඩක් කියමු. ඔව් ඔන්න අපි තෑගිත් අරගෙන ආපහු ආවා. ඉතින් අපි කොතනින්ද තෑගි දෙන්න පටන් ගන්න? CIB තමයි. අපේ ප්‍රධාන අනුග්‍රහක දායකත්වය සපයන CIB shopping center ජනජය වාසනා මතක් කරන්න ඕන අනිවාර්යයෙන්ම. මේ ඔවුන් අපිට පිරිනමන ඉතාමත් වටිනා ත්‍යාගය අපි මේ පවුලට බොහොම ආදරයෙන් සලුපිලිලොවේ අගරජු විදිහට කටයුතු කරන CIB shopping center ජනජය වාසනා ගැන මතක් කරන්න නැවතත් ඔක්තෝබර් 12 වෙනිදා සිට 25 වෙනිදා දක්වා තෝරාගත් භාණ්ඩ රැසකට 140ක වට්ටමක් ඔබට ලබා ගන්න පුළුවන්. ඒ වගේම CIB shopping center වෙතට පිය නගන ඔබට ලක්ෂ ගණනින් තෑගි දිනා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ විලාසිතා පිළිබඳ ජනතාවගේ සන්නාමය සිල්ම් නිල්සන් සම්මානයෙන් මොවුන් 2018 2019 සහ 2020 කියන වසර තුන පුරාවටම පිදුම් ලැබුවා. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕන ඔවුන්ගේ ශාඛා තියෙනවා රට පුරාම නේද? අනුරාධපුර, කඳුරුවෙල, ගම්පොළ, මාතලේ, රත්නපුර, බණ්ඩාරවල, කුරුණෑගල, කුලියාපිටිය, හලාවත, මේගම, ඇඹිලිපිටිය, නුවර, කෑගල, පිළියන්දල, ගම්පහ, හොරණ, නුග්ගීගොඩ, මාර්ගම. ඒත් එක්කම මේ දැන්
කාට හරි තෑගි දෙන්න ඕන නම් කාට හරි හොඳට ඇඳගෙන සුවපහසු ෂර්ට් එකක් අඳින්න ඕන නම් මේ රියලන් ෂර්ට් එක තමයි හොඳම සුවපහසු ෂර්ට් එක විදිහට මම නම් සලකන්නේ. ස්මාර්ට් බොහොම සුන්දර විදිහට යන්න පුළුවන්. 100%ක්ම දේශීය ආයතනයක් වන කලම්බු ටෙක්ස්ටයිල් එක්සිකියුටිව් වෙයා ආයතනය තමයි මේ පෙරියලන් ෂර්ට් එක අපිට මේ තිල්ල කරන්නේ. අයියලා 3 දෙනෙක් ඉන්නවා ඔය පැත්තේ නේ. මේ පැත්තේ 3 දෙනෙක් ඉන්නවා. අපි පෙරියලන් ෂර්ට් අපිට තිල්න කරන අපේ කලම්බු ටෙක්ස්ටයිල් ආයතනයට එක්සිකියුටිව් වෙයා ආයතනයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. අපිට අනුග්‍රහක දායකත්වය ලබා දුන්නාට මෙන්න ඔබතුමාට හරි. ඒ විතරක් නෙවෙයි සෞභාග්‍ය හඳුන්කూరు සුවඳකూరు ආසිරිමල් වස්සන සුමුදු සුවඳ දම් සුවඳ පැතිරෙන්න මුළු නිවස පුරා සෞභාග්‍ය සුවඳකూరు අත්විඳින්න සෞම්‍ය භවයේ වෙනස විශේෂ වෙනසක් තියෙනවා. ඔව් මේකේ තියෙන විශේෂත්වය තමයි මේ සුවඳකూరు නිෂ්පාදනය කරලා තියෙන්නේ 100%ක්ම පිරිත් කරපු අමුද්‍රව්‍ය වලින්. ඒත් එක්කම තවත් වටිනා ත්‍යාගයක් තියෙනවා. අපේ සෙනෙහසේ නිවහන වැඩසටහන නරඹන ඇමරිකාවේ පදිංචි වෙලා ඉන්න ලක්මල් චානකයගොඩගේ මහතා විසින් අපිට ඉතාමත් වටිනා තිලිනයක් ලබා දෙනවා. ලංකාවේ සුපිරි වෙළඳසැලකින් ඔබට අවශ්‍ය සියලුම බඩු මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් චානකයගොඩගේ මහත්මයාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අපිට හැමදාමත් වගේ අදත් මේ වගේ වටිනා තිලිනයක් දුන්නාට. අද ලව ආයතනයට අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මේ තෑගි වවුචරයක් අපිට ලබා දීලා තියෙන්නේ. වටිනා තෑගි වවුචරයක් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ලව ආයතනය ග්‍රාම්‍ය කාන්තාවන්ට සුවිශේෂී අත්වලක් සපයමින් නිෂ්පාදන කාර්යයට යොදාගෙන තියෙන්නේ ග්‍රාම්‍ය කාන්තාවනේ. එයින් ග්‍රාම්‍ය ආර්ථිකය වගේම ශ්‍රී ලාංකේය සමස්ත ආර්ථිකයටත් ප්‍රබල බලපෑමක් කරන්නට ලව සමත් වෙලා තියෙනවා. ගොඩක් ස්තුතියි අපිට මේ ලබා දෙන සහයෝගයට. ඒ විතරක් නෙවෙයි මහගෙදර ලස්සනට පේන තැනක මේ තබන්න මේ තිලිනේ සෙනෙහසේ නිවහන වැඩුණු පවුලක අභිමාන පුත්තාවත්තු මනුස්සානං මිනිසත් බව ලැබූ අපට දරුවන් සම්පතකි. අම්මේ ගෞතම බුදුසසුන සහ ලක්මාතාව වෙනුවෙන් සුජාත දූපුතුන් රැසක් දැයට දායාද කළ උත්තම මව්පිය දෙපළක් උදෙසා ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ උපහාරය මෙලෙස පිදෙනා වගයි. අම්මට කැමති තැනක මේක තියාගන්න නෑ ගෙදර. හොඳයි. එහෙනම් අපි කේ පුංචි බණ්ඩා මැතිතුමාවත් සිහිපත් කරගෙන බී.එම්. බාලම්මා මැතිනියත් ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරගෙන අපේ සහෘදයන්ගෙන් සමුගන්න සූදානම් වෙන්නේ. අම්මත් එක්ක ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවා. ඒත් පවුලේ සමාජිකයන් වැඩි වුණාට පස්සේ අපිට කතා කරන දේවල් සීමා සහිත වෙනවා. කොහොම වුණත් අම්මා කරපු සේවයට ඒ කරන්න තියෙන උත්තම පූජාවක් අපි මේ කරේ. අම්මා අවුරුදු 103ක් ආයු වළඳනවා. මෙච්චර දරු පැටව ප්‍රමාණයක් ලෝකෙට බිහි කරලා ඒත් ප්‍රථම වතාවට ශ්‍රද්ධා රූපවාහිනියෙන් තමයි රූපවාහිනී මාධ්‍යයක පෙනී සිටින්නේ අපේ සහෝදරයන් ඉදිරියේ. ඔබතුමීට අපිත් එක්ක ඒකාත්මික වුණාට ගොඩක් ස්තුතියි. අනිකුත් සහෝදර සහෝදරියන් සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතියි. අපි පුණ්‍ය අනුමෝදනා කරනවා අපේ ජාතික මෙහෙවරට සම්බන්ධ වුණාට. අම්මටත් දරු පැටව හැම දිනාටත් මුණුපුරු මිනිපිරියන්ටත් නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න වාසනාව ලැබේවා. අම්මටත් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි සමුගන්නවා. ආදරණීය සහෘදයනි, ලබන සතියේ මෙවන්තම සොඳුරු මොහොතක හමුන බලාපොරොත්තුෙන් අද අපි ඔබෙන් සමුගෙන යනවා. මතක තියාගන්න ඔබේ හදවතේ ආදරණීයම තැන ස්පර්ශ කරන්නට අපි එන බව ශ්‍රද්ධා රූපවාහිනියෙන් සෙනෙහසේ නිවහන තුළින් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. අහසට ඉර හඳ වගේ අම්මා තාත්තා
අගයාගේ බඹ විහාරණයෙන් සපිරුණු බ්‍රහ්මරාජයින් මගේ මෙත් මුදිතා උතුරන කරුණා ගුණ පොපියන මැදහත් සිත සුදිලෙන බඹ විමනකි නිවහන විසල් පවුලකින් සැදී අභිමානවත් සමාජිකයින් වන ඔබටයි මේ ආරාධනය. සෙනෙහසේ නිවහන වැඩසටහන සඳහා ඔබේ පවුලේ සැමදෙනාත් සමගින් අප හා එකතුවීමට ඔබ කැමැත්තක් දක්වන්නේ නම් අමතන්න 0.71-812-99. ඔබ ප්‍රදේශයේ රටට ජාතියට අභිමානයක් වූ මෙවැනි සිංහල බෞද්ධ පවුල් සඳහා ඔබත් සවි පමණින් සහයෝගය දක්වා වැඩුණු පවුල්වලින් ජාතිය නංවාලන්නට ඔබත් දායක වන්න. රෙදිපිලි වෙළඳාමේ බොදු ලකුණ ෂේඩ්ස් ෆැෂන්. සියල්ස පිරිසී අයිබේ. Style your body, style your mind. Perry Allen. මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.